ව්‍යාවර්තනය ලියන මාතෘකාවක් ව්‍යාවර්තනය ලියන මාතෘකාවක් ව්‍යාවර්තනය ව්‍යාවර්තනය අපි මේක වරහන් තුල දානවා ටෝ කියලා ටෝ ව්‍යාවර්තනය ටෝ කියලා කියනකොට ටෝ මේකට කියන්නේ ටෝ කියලා ටෝ නෙමෙයි ටෝ ව්‍යාවර්තනය ළමයි මේ ව්‍යාවර්තනය කියලා කියන්නේ මේක හරිම සරල කතාවක් මෙන්න මේ වගේ මං කප්පියක් ගත්තොත් මෙන්න මේ කප්පියක් ගත්තොත් ඔන්න ඔය කප්පියක් මෙන්න මේ කප්පියක් භ්‍රමණය කරන්න දැන් මේ කප්පිය ඔහොම තියෙනවනේ මෙන්න මේ කප්පිය භ්‍රමණය කරන්න මට දෙන්න වෙනවා මේ වගේ බලයක් අන්න බලන්න මං අතින් ගහනවා අන් බලයක් දෙනවා අන්න බලයක් දෙනවා අන්නේ දෙන බලය මේ බලන්න අන්න බලයක් දෙනවා මේ බලය දෙන්නේ මෙන්න මේ රවුමට මෙන්න මේ කප්පියට පරිධිය ස්පර්ශ වෙලා එයත් එක්කම හරියටම පල්ලෙහාට යන විදිහට තමයි මම මේ බලය දෙන්නේ අන්න එහෙම බලයක් දෙන්න ඕන එහෙනම් මෙන්න මේ වගේ කප්පියක් තිබ්බොත් අපේ ළමයි මේ කප්පියේ අක්ෂය නම් මෙන්න මේ ලක්ෂ්‍ය වටා නම් කප්පිය කැරකෙන්නේ කප්පියේ මෙන්න මෙතන ඉඳන් මෙතනට තියෙන දුර සිම්පල් මං r කියලා ගත්තොත් සිම්පල් r කියලා ගත්තොත් මෙන්න මෙතනින් මං පල්ලෙහාට බලයක් දැම්ම නිසා තමයි මේ කප්පිය කැරකුනේ ඒක හරි සරලයිනේ මෙන්න මේ වගේ කප්පියක් මං ඔහොම තිබ්බොත් මේ කප්පියට පුතේ කිසියම් බලයක් දෙනවනේ කප්පිය භ්‍රමණය වෙන්න. අන්න බලන්න. කප්පියට බලයක් දුන්නට පස්සේ තමයි කප්පිය භ්‍රමණය වෙන්නේ. ඒ කියන්නේ ළමයි මෙන්න මෙතන මං F බලයක් දාලා අස්සනයි F බලයක් දාලා මේ කප්පියේ පරිධි ස්පර්ශීව පල්ලෙහාට චලනය කරනකොට මම කියනවා මෙයා මත දාන ව්‍යාවර්තනය තෝනම් ව්‍යාවර්තනයේ ටෝ සමානයි පුතේ බලය වැඩි කරන්න ඕන මෙන්න මේ අක්ෂයේ ඉඳලා එයාට තියෙන ලම්බ දුරින් නැත්නම් අරයෙන් කියලා ගන්නත් පුළුවන් මට අන්න බලන්න බලය ගුණ කරන්න ඕන එයාගේ ඉඳලා තියෙන අක්ෂයේ ඉඳලා තියෙන දුරින් ඒ කියන්නේ බලයට තියෙන දුරින් හරි සරලයි මේ බලන්න ව්‍යාවර්තනයේ ටෝ කියන එක්කෙනා සමානයි බලය ගුණ කරන්න ඕන අක්ෂයේ සිට ඇති දුරෙන් ගුණ කරන්න ඕන. ඒ කියන්නේ මම මෙන්න මේ වගේ කප්පියක් ඇන්දොත් ඔය මං කරකවපු කප්පිය ඒ කප්පිය මෙතන ඉඳන් මෙතනට තියෙන දුර r නම් ඒ කියන්නේ සිංහලෙන් මෙන්න මෙයා කැරකෙන අක්ෂයේ ඉඳලා පරිධියට තියෙන දුර සිම්පල් r කියලා ගත්තොත් ඒක r නම් මෙතනින් පල්ලෙහාට දාන බලය මම දාපු බලය F නම් පුතේ එහෙනම් මට ලියන්න පුළුවන් ටෝ සමානයි බලය F වතාවක් සිම්පල් r කියලා අන්න බලන්න එහෙනම් ටෝ සමානයි මොකක්ද දෙන්නේ F වතාවක් r ඒක හරියට නිකන් බලගූර්ණය හොයනවා වගේ එහෙනම් ව්‍යාවර්තනය කියලා කියන්නේ බලගූර්ණයකටම තමයි බලය වැඩි කරන්න ඕන මෙතනින් දාන බලය වැඩි කරන්න ඕන එතන ඉඳන් එතනට තියෙන ලම්බ දුරින් නැත්තම් එයාගේ අරයෙන් එහෙනම් බලය අරයෙන් ගුණ කරාට පස්සේ තමයි ව්‍යාවර්තනය ලැබෙන්නේ එහෙනම් ව්‍යාවර්තනයේ අර්ථ දක්වන්න බලන්න එහෙනම් ව්‍යාවර්තනයේ අර්ථ දක්වන්නේ කිසියම් භ්‍රමණය වන වස්තුවක දැන් මේක භ්‍රමණය වෙනවා භ්‍රමණය වන වස්තුවක අන්න බලන්න භ්‍රමණ අක්ෂය වටා ඒ කියන්නේ මේ තියෙන භ්‍රමණ අක්ෂය මේ වඩ කම්බි කූරක් පේනෝනේ අන්න ඒක තමයි භ්‍රමණ අක්ෂය භ්‍රමණය වෙන අක්ෂය භ්‍රමණ අක්ෂය වටා බලයේ අක්ෂයේ ඉඳ සිට ඇති ලම්බ දුරේ ගුණිතයට අපි කියනවා ව්‍යාවර්තනය කියලා. හරි ලේසි. බලයේ අක්ෂයේ ඉඳලා එයාට තියෙන ලම්බ දුරේ අක්ෂයේ ඉඳලා එයාට තියෙන ලම්බ දුරේ ගුණිතයට අපි කියනවා මොකද්ද? ව්‍යාවර්තනය කියලා. තේරුණාද? එහෙනම් ව්‍යාවර්තනයේ සමානයි මොකක්ද දෙන්න ඕන? බලය ගුණ කරන්න ඕන භ්‍රමණ අක්ෂයේ ඉඳලා යාට තියෙන ලම්බ දුරෙන්. පැහැදිලිනේ? හරි ලියන්න පොඩ්ඩක් මෙහෙම. භ්‍රමණය වන වස්තුවක අනේ පුතේ නෝට් එක ලියාගෙන මම බලනවා හොඳේ දැක්කනේ ආයි අම්බාන කන්නේ ලිව්වේ නැත්තම්. භ්‍රමණය වන වස්තුවක
භ්‍රමණක්ෂය වටා භ්‍රමණය වන වස්තුවක භ්‍රමණක්ෂය වටා බලය මගින් ඇති කරන බලය මගින් ඇති කරන බලය මගින් ඇති කරන ගූර්ණය භ්‍රමණක්ෂය වටා බලය මගින් ඇති කරන ගූර්ණය භ්‍රමණක්ෂය වටා බලය මගින් ඇති කරන ගූර්ණය ව්‍යාවර්තනයේ ලෙස හැඳින්වේ. ව්‍යාවර්තනයේ ලෙස හැඳින්වේ. ව්‍යාවර්තනයේ ලෙස හැඳින්වේ. එකනේ ව්‍යාවර්තනය යන මොන දාන ඕ අන් බලයක් දාන්න ඕනේ කරකිනා නැත්තම් කරකින්නේ නැහැ නිකන් තියදී ඔහම කරකිනවා නෑ නේ ව්‍යාවර්තනයක් දැම්මම කරකිනවා හයි ටක් ගාලා මේ රූපය ඇඳලා මේක ලියලා කොටු කරගන්න ලියලා කොටු කරගන්න ඉක්මන් කරන්න අර රූපය ඇඳලා අරක ලියලා සමීකරණ ලියලා කොටු කරගන්න අර එන්නවනේ භ්‍රමණක්ෂයේ සිට ඇති ලම්බදුර භ්‍රමණක්ෂයේ සිට ඇති ලම්බදුර ලියපොතේ මාතෘකාවක් කෝණික ගම්ම්‍යතාවය කෝණික ගම්ම්‍යතාවය කෝණික ගම්ම්‍යතාවය නතාෂා ඇවිල්ලානේ නතාෂා කෝණික ගම්ම්‍යතාවය ලියන මාතෘකාවක් කෝණික ගම්ම්‍යතාවය ප්‍රාතයික කෝණික ගම්ම්‍යතාවය ඉස්සෙල්ලා මම අහන ප්‍රශ්නයක් රේඛීය ගම්ම්‍යතාවය කියන්නේ මොකක්ද කියන්නේ ඉස්සෙල්ලා ඒක දැනගන්න ඉපේ මොකක්ද අපේ ළමයි රේඛීය ගම්ම්‍යතාවය කියන්නේ රේඛීය ගම්ම්‍යතාවය කියන්නේ රේඛීය චලනය වන වස්තුවක ස්කන්ධය ප්‍රවේගයෙන් ගුණ කරාම ලැබෙන්නේ මොකද්ද? රේඛීය ගම්මිතාවය. මොකද්ද පුතේ රේඛීය ගම්මිතාවය කියන්නේ? රේඛීය චලනය වන වස්තුවක ස්කන්ධය ප්‍රවේගයෙන් ගුණ කරාම ලැබෙන්නේ රේඛීය ගම්මිතාවය. රේඛීය ගම්මිතාවය. එහෙනම් මම කියන්න හදන්නේ කෝණික ගම්මිතාවය කියන්නේ මොකද්ද කියලා. කෝණික ගම්මිතාවය. මම මෙහෙම කියන්නම් ඉස්සෙල්ලා. කෝණික ගම්මිතාවය කියලා කියන්නේ අපේලා මේ වගේ වැඩක්. මෙන්න බලන්න හංගින්. පොඩි ලස්සන වැඩක් කරන්න මම හදන්නේ හංගින්. හංගින්. මෙන්න මේ වගේ තැටියක් තියෙනවා කියලා හිතන්න. අපි කියනවා ආස්තරයක් නැත්නම් තැටියක්. හරිද? ඔන්න ඔහම තැටියක් තියෙනවා නැත්නම් ආස්තරයක් තියෙනවා. හරිද? මේ ආස්තරය මෙන්න මේ ලක්ෂය වටා මෙන්න මේ ආවටා කැරකෙනවනේ ඔහොමම. එහෙමම කැරකෙනවා. හරිද? ඔහොම කැරකෙනවා. එහෙනම් මෙහෙම කැරකෙනකොට
මෙන්න මේ ආස්තරේ මෙන්න මේ ලක්ෂයේ ස්කන්ධයේ සිම්පල් m කියලා ගත්තොත් බලන්න ඕගොල්ලෝ මෙන්න මේ චූටි ලක්ෂයේ ස්කන්ධය තමයි මම m කියලා ගත්තේ මේ ලක්ෂයේ ස්කන්ධය තමයි මම m කියලා ගත්තේ එහෙනම් මෙන්න මේ විවර්තනය කරන තැන නැත්නම් මේ කැරකෙන තැනේ ඉඳන් ඒ ස්කන්ධයට තියෙන දුර මං සිම්පල් r කියලා ගත්තොත් අන්න බලන්න අහගෙන සිම්පල් r කියලා ගත්තා මොකද ගත්තේ සිම්පල් r කියලා මෙන්න මේ චූටි ස්කන්ධයේ ඉඳන් මෙන්න මේ විවර්තනය කරපු තැනේ ඉඳන් මේ ස්කන්ධයට තියෙන දුර සිම්පල් r කියලා ගත්තොත් අපේ ළමයි එහෙනම් මෙන්න මෙයාගෙන් ඇතිවෙන කෝණික ගම්මිතාවය කියලා කියන්නේ කෝණික ගම්මිතාවය කියලා කියන්නේ මම මෙන්න මේ ස්කන්ධේ ඔහොමනේ කරකෙන්නේ මේ ස්කන්ධේ මෙහෙම කරගෙන බලන්න හොඳට බලන්න ඕගොල්ලන් එහෙමද කරගෙන බලන්න දැන් ඔහොම කරගෙනකොට ඔහොමනේ යන්නේ වෘත්තාකාර පතේ කියන්නේ නේ අන් වෘත්තාකාර පතේ කියන්නේ බලන්න හොඳට බලන්න වෘත්තාකාර පතේ කියන්නේ අන් වෘත්තාකාර පතේ කියන්නේ එහෙනම් එයා වෘත්තාකාර පතේක යනකොට දැන් මං අඳින්න හදන්නේ මේ ආස්තරය මං ගත්ත ආස්තරය අඳින්න හදන්නේ ඔයගේ පොඩි කොළ කෑල්ලක් ගත්තේ ඒ ආස්තරය මෙන්න මෙතනින් එයා විවර්තනය කළා දිව මතකේ ඕ සර් මෙන්න මෙතන චූටි ස්කන්ධයක් ගත්තා ඒ ස්කන්ධයේ සිම්පල් m කියලා ගත්තා සිම්පල් m කියලාත් ගත්තා එහෙනම් අපේ ළමයි මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර ස්කන්ධයට තියෙන දුර සර් සිම්පල් r කියලා ගත්තොත් සිම්පල් r කියලා ගත්තොත් අපි කැපිටල් r කියලා ගන්න කැපිටල් r කියලා ගත්තොත් උතන අහගෙන කැපිටල් r කියලා ගත්තොත් මෙයා යන්නේ මේ ස්කන්ධය යන්නේ මෙහෙමනේ කරගෙන්නේ හොඳට බලන්න මෙයා කරගෙන කොහොමද බලන්න මෙහෙම තමයි කරගෙන ඔයාලට බලන්න මේක අමාරුයි එහෙමයි යන්නේ යා එහෙමයි කරගෙන්නේ ඒ කියන්නේ සර් මෙයාගේ පරිදි ස්පර්ශී ප්‍රවේගය මම මෙහාට කියලා ගත්තොත් ඒ ප්‍රවේගය v නම් පරිදි ස්පර්ශී ප්‍රවේගය v කියලා ගත්තොත් පරිදියේ ස්පර්ශී ප්‍රවේගය ස v කියලා ගත්තොත් මම ඔයාගේ චුටි ප්‍රශ්නයක් අහන්නද මට උත්තරයක් දෙන්න මේ ස්කන්ධයේ රේඛීය ගම්මිතාවය කියන්නේ මොකද්ද මේ ස්කන්ධේ රේඛීය ගම්මිතාවය කියන්නේ පරිදි ස්පර්ශී ප්‍රවේගය v නම් එයාගේ ස්කන්ධයේ සිම්පල් m නම් ස්කන්ධය ගුණ කරන්න ඕන කාගෙන්ද පරිදි ස්පර්ශී ප්‍රවේගයෙන් එහෙනම් මෙයාගේ රේඛීය ගම්මිතාවය කියලා කියන්නේ mv ගුණිතය නේ පුතේ mv ගුණිතය ඒ කියන්නේ මේ ස්කන්ධය ගුණ කරන්න ඕන එයාගේ පරිදි ඔස්සේ තියෙන ප්‍රවේගයෙන් එහෙනම් mv ගුණිතය තමයි එයාගේ රේඛීය මොකද්ද ගම්මිතාවය කියලා කියන්නේ එහෙනම් මම අහන්නම් ලස්සන ප්‍රශ්නයක්. රේඛීය ගම්මිතාවය කියලා කියන්නේ mv ගුණිතය නම් රේඛීය ගම්මිතාවේ ගූර්ණය කියන්නේ මොකද්ද? අන්න බලන්න. දැන් රේඛීය ගම්මිතාවය සර් mv ගුණිතය. එහෙනම් රේඛීය ගම්මිතාවේ ගූර්ණය කියලා කියන්නේ mv ගුණිතය වැඩි කරන්න ඕන සිම්පල් r ගෙන්. අන්න බලන්න. මේ mv ගුණ කරන්න ඕන මෙතන ඉඳන් මෙතනට තියෙන ලම්බ දුරෙන්. එහෙනම් mv r තමයි රේඛීය ගම්මිතාවයේ ගූර්ණය කියලා කියන්නේ. අන්න බලන්න නැත්නම් රේඛීය ගම්මිතාවය අර අක්ෂයේ ඉඳන් ඒ ස්කන්ධයට තියෙන දුරෙන් වැඩි කරාට පස්සේ තමයි ලැබෙන්නේ කෝණික ගම්මිතාවය. මාර ලේසිනේ. එහෙනම් කෝණික ගම්මිතාවය කියන්නේ මොකද්ද පුතේ? කිසියම් ස්කන්ධයක රේඛීය ගම්මිතාවය ගුණ කරන්න ඕන අක්ෂයේ ඉඳන් එයාට තියෙන ලම්බ දුරෙන් අක්ෂයේ ඉඳන් එයාට තියෙන ලම්බ දුරෙන් ගුණ කරන්න ඕන. පැහැදිලිද? තාම සරලයි. එහෙනම් මට කියන්න මේ ස්කන්ධේ කෝණික ගම්මිතාවය කියන්නේ මොකක්ද? එයාගේ ස්කන්ධේ රේඛීය ගම්මිතාවය කියන්නේ m ස්කන්ධේ වැඩි කරන්න ඕන v ප්‍රවේගයෙන්. m ස්කන්ධේ v ප්‍රවේගය වැඩි කරාම රේඛීය ගම්මිතාවය ලැබෙනවා. ඒ රේඛීය ගම්මිතාවයට විවර්තනය කරපු ලක්ෂණ නම් තියෙන දුරට කැපිටල් R නම් mvr කියලා කියන්නේ කෝණික ගම්මිතාවය. තේරුණාද? එහෙනම් මේ බලන්න. මෙයත් එහෙමයි මෙයාගේ කෝණික ගම්මිතාවය කියන්නේ ඒකම තමයි. මෙයාගේ ස්කන්ධයේ සිම්පල් m නම් මෙතන ඉඳන් මෙතන තියෙන දුර සිම්පල් r නම් R නම් මෙයාගේ පරිදි ස්පර්ශී ප්‍රවේගය v නම්
NV ගුණිතය තමයි රේඛීය ගම්මිතාවය කියන්නේ. එයා R වලින් ගුණ කරාට පස්සේ NVR තමයි යාගේ කෝණික ගම්මිතාවය කියලා කියන්නේ. පැහැදිලිද නැද්ද? තේරුණාද? තේරුණාද? ලියමු මෙහෙම. කෝණික ගම්මිතාවය යනු රේඛීය ගම්මිතාවයේත් තේරුම් නැත්නම් ටක් ගාලා මැසේජ් එකක් දාන්න තේරුන්නේ නැහැ කියලා. රේඛීය ගම්මිතාවයේත් භ්‍රමණ අක්ෂයේ සිට ඇති ලම්බ දුරේත් ගුණිතය ලෙස අර්ථ දැක්වේ. රේඛීය ගම්මිතාවයේත් භ්‍රමණක්ෂයේ සිට ඇති ලම්බ දුරේත් ගුණිතය ලෙස අර්ථ දැක්වේ. ලියන මෙම ආස්තරයක් යට වෙන පෙළියක ලියන ආස්තරයක් ඕලක්ෂය වටා ඔමෙගා කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වන්නේ යයි සිතමු. ඕලක්ෂය වටා ඔමෙගා කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වන්නේ යයි සිතමු. එහි ඕලක්ෂයේ සිට කැපිටල් R දුරකින් ඈත ලක්ෂයක R දුරක් ඈතින් එහෙම ලියමු. කැපිටල් R දුරක් ඈතින් ඇති සිම්පල් M ස්කන්ධයක කැපිටල් R දුරක් ඈතින් ඇති සිම්පල් M ස්කන්ධයක කෝණික ගම්මිතාවය කැපිටල් L නම්
කැපිටල් L නම්. හරි ලේසි. එහෙනම් මෙන්න අහගින් කැපිටල් L නම්. කැපිටල් L නම්. එහෙනම් මෙන්න සර් මෙයාගේ කෝණික ප්‍රවේගය තමයි දීලා තින්නේ. එහෙනම් කෝණික ප්‍රවේගය ඔමෙගානේ. ඔමෙගා. එහෙනම් ඔයා දන්නව සූත්‍රය මොකක්ද? v සමානයි r ඔමෙගා. ඒ කියන්නේ පරිදි ස්පර්ශ ප්‍රවේගය v නම් අතනින් නම් මෙතන තියෙන දුර සිම්පල් r නම් එයාගේ කෝණික ප්‍රවේගය ඔමෙගා නම් v සමානයි r ඔමෙගා වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් මෙයාගේ රේඛීය ප්‍රවේගය මෙහෙම. එයාගේ රේඛීය ප්‍රවේගය ලියා ගන්න පුළුවන් කැපිටල් R ඔමෙගා. ඒක ස්කන්ධයෙන් වැඩි කරාම තමයි ලැබෙන්නේ මොකද්ද? කෝණික ප්‍රවේගය. අන්න බලන්න. දැන් කෝණික රේඛීය ගම්‍යතාවය ලැබෙන්නේ. දැන් අපි මෙහෙම ලියමු. මෙයාගේ පරිදි ස්පර්ශී ප්‍රවේගය කැපිටල් R ඔමෙගා වෙනවා. එහෙනම් මෙන්න බලන්න. මට කියන්න කෝණික ගම්‍යතාවයේ අර්ථ දැක්වීම මොකද්ද? කෝණික ගම්‍යතාවයේ අර්ථ දැක්වීම අනුව මොකද එන්නේ කෝණික ගම්‍යතාවයේ අර්ථ දැක්වීම? රේඛීය ගම්‍යතාවය වැඩි කරන්න ඕන. මෙයාගේ රේඛීය ගම්‍යතාවය වැඩි කරන්න ඕන. මෙතන ඉඳන් මෙතනට තියෙන දුරේ ගුණිතය. ඒ දෙන්නගේ ගුණිතය තමයි කෝණික ගම්‍යතාවය කියලා කියන්නේ. එහෙනම් මෙන්න හරි සරලයි. එහෙනම් මම ලියනවා කෝණික ගම්‍යතාවය සමානයි කියන්නේ රේඛීය ගම්‍යතාවය ගුණ කරන්න ඕන මොකෙන්ද? මම මෙහෙම ලියනවා රේඛීය ගම්ම අත්තර ලියමු නැත්නම් බෝඩ් එකේ ඉරමදි. මෙන්න බලන්න කෝණික ගම්‍යතාවය සමානයි රේඛීය ගම්‍යතාවය ගුණ කරන්න ඕන භ්‍රමණක්ෂයේ සිට ඉඳලා යට තියෙන දුරෙන්. අන්න බලන්න භ්‍රමණ හරි ලේසි යන්නේ මේවා. අන්න බලන්න භ්‍රමණ අක්ෂයේ සිට ඇති ලම්බ දුරෙන්. ඒකනේ රේඛීය ගම්‍යතාවය අර්ථ දැක්වීම. සෝරි කෝණික ගම්‍යතාවය අර්ථ දැක්වීම. කෝණික ගම්‍යතාවය අර්ථ දැක්වීම ආවේ රේඛීය ගම්‍යතාවය ගුණ කරන්න ඕන භ්‍රමණක්ෂයේ ඉඳන් යාට තියෙන ලම්බ දුරෙන්. ඒක තමයි ආවේ. එහෙනම් හරි සරලයි. එහෙනම් කෝණික ගම්‍යතාවය කැපිටල් L සමානයි. හොඳට කියන්න. අහගින්. රේඛීය ගම්‍යතාවය මොකක්ද වෙන්නේ? මේ තියෙන රේඛීය ප්‍රවේගය r ඔමෙගානේ. ඒක ස්කන්ධෙන් ගුණ කරාම තමයි ලැබෙන්නේ රේඛීය ගම්‍යතාවය. එහෙනම් m වතාවක් කැපිටල් R ඔමෙගා. ලම්බ දුර කියන්නේ මොකද්ද? මෙතන නම් මෙතන තියෙන දුර. ඒත් කැපිටල් R. එහෙනම් මෙතනින් එනවා ලස්සන බලන්න සම්බන්ධය. එහෙනම් මෙතනින් එනවා ඔය පේන්නේ නැද්ද? මේ පේන්නේ නැණි. ඔය ලයිට් එළිය තියෙනවනේ. එහෙනම් මේ බලන්න. මම කල් පාටින් ලියන්න. කැපිටල් L සමානයි m වතාවක් R ඔමෙගා. ලම්බ දුරත් කැපිටල් R ම තමයි. එහෙනම් මෙතනින් එනවා මේ බලන්න. m r වර්ග වතාවක් ඔමෙගායි කියලා එනවා. ලස්සන සම්බන්ධයක්. m r වර්ග වතාවක් m r වර්ග වතාවක් ඔමෙගායි කියලා සම්බන්ධයක් එනවා. මේ මං චූටි ප්‍රශ්නයක් අහනවා. ඔව් බෝඩ් එක දිලිසෙන කියන්නේ මෙතන විතරයිනේ දිලිසෙන්නේ. පොඩ්ඩක් දිලිසෙන්නත් ඇති මුළු පළාතම දිලිසෙනවා කියන්නේ. බෝඩ් එක මෙතන විතරයි පොඩ්ඩක් දිලිසෙන්නේ ලයිට් එළිය. සර් සිග්නල් නෑ නේ අම්මා අයියෝ මගේ අම්මා දැන් මොකද කරන්නේ මං? සිග්නල් නැත්නම් ළමයි ක්ලෝ කාට් එකක් ළඟින් තියාගන්න ඉතින් මොකද කරන්නේ? නේද? අහගින්. එහෙනම් mr වර්ග වතාවක් ඔමෙගා. මේ m එහෙම ඉන්නෝ. මේ r ගෙන් ගුණ කරාම r වර්ග වෙනවා. ඔමෙගා එහෙම මෙතනට එනවා. ඔයාලට මතකද අවස්ථිකූර්ණයේ අර්ථ දැක්වීම? අවස්ථිකූර්ණය කියලා කිව්වේ
මෙන්න මේ ස්කන්ධය ගත්තොත් ඒ ස්කන්ධයේ m නම් මෙතන ඉඳන් මෙතනට තියෙන දුර සිම්පල් r නම් අවස්ථිගූර්ණය I සමානයි mr වර්ග කියලා සූත්‍රය ලියුවා මතකද? සිග්මා mr වර්ග කියලා එකක් ලිව්වා. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? mr වර්ග කියන්නේ කවුද? අවස්ථිගූර්ණය. එහෙනම් මට ලියන්න පුළුවන් මේක මෙන්න I සමානයි mr වර්ග 90. අන්න බලන්න. mr වර්ග 90. එහෙනම් මට ලියන්න පුළුවන් කැපිටල් L සමානයි I ඔමෙගා කියලා. දැක්කද? හරි ලේසි. කොහෙන්ද පටන් ගත්තේ කොහෙන්ද ඉවර කරේ? දැක්කනේ පුතේ? අන්න බලන්න. එහෙනම් රේඛීය ගම්මිතා කෝණික ගම්මිතා අර්ථ දැක්වීම තමයි රේඛීය ගම්මිතාවේ ගුණ කරන්න ඕන භ්‍රමණක්ෂයේ ඉඳලා තියෙන ලම්බ දුරෙන්. නේද? රේඛීය ගම්මිතාවේ ගුණ කරන්න ඕන භ්‍රමණක්ෂයේ ඉඳලා තියෙන ලම්බ දුරෙන්. ඒ ගුණ කරාම තමයි ලැබෙන්නේ කෝණික ගම්මිතාවය. තේරෙනවද? එහෙම තමයි ලැබෙන්නේ කෝණික ගම්මිතාවය. එහෙනම් මෙන්න රේඛීය ගම්මිතාවය. මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමෙගානේ. කෝණික ප්‍රවේගය ඔමෙගා. එහෙනම් පරිදිස්පර්ශ ප්‍රවේගය වෙන්නේ r ඔමෙගා. v සමානයි r ඔමෙගානේ. r කියලා කියන්නේ අරය. ඔමෙගා කියලා කියන්නේ කෝණික ප්‍රවේගය. අන්න එහෙනම් බලන්න. එහෙනම් මේ බලන්න. මෙන්න r ඔමෙගා ඉන්නෝ ඒ ප්‍රවේගය ස්කන්ධෙන් ගුණ කරාම ලැබෙනෝ රේඛීය ගම්මිතාවය. ඒක අරෙන් ගුණ කරාට පස්සේ තමයි මෙතනින් නම් මෙතන දින දුර ගුණ කරාට පස්සේ ලැබෙනෝ කෝණික ගම්මිතාවය. ඒ තමයි කෝණික ගම්මිතා අර්ථ දැක්වීම. අන්න එහෙනම් එහෙම් ඉන්නෝ r ගෙන් ගුණ කරාම r වර්ගයක් එනෝ. එහෙනම් mr වර්ග වතාව මොකද දෙන්නේ? ඔමෙගා කියලා එනවා. මේ mr වර්ග ඔයාලට මතකයි අවස්ථිගූර්ණ අර්ථ දැක්වීම වෙන්නේ ඔහොම ස්කන්ධයක් චලනය වුණා නම් අර අපි බෝලේ කරකැව්වේ. බෝලේ කරකැව්වේ චලනය වුණා නම් බෝලේ ස්කන්ධයේ m නම් තන්තුවේ දුර සිම්පල් r නම් එයාගේ අවස්ථිගූර්ණය සමානයි I සමානයි mr වර්ග කියලා ආවා. එහෙනම් මෙතනක් තියෙන mr වර්ගනේ. අන්න එහෙනම් මට ලියන්න පුළුවන් ඒක I කියලා. එහෙනම් කෝණික ගම්මිතාවය සමානයි L සමානයි I ඔමෙගා කියලා එනවා. I කියන්නේ කවුද? අවස්ථිගූර්ණය. ඔමෙගා කියන්නේ කවුද? කෝණික ප්‍රවේගය. ළමයි මේව මෙච්චර අමාරුම මත් තියාගෙන මොකක්ද දන්න කරන්න ඕන? ඔයා රේඛීය ගම්මිතාවය දන්නවනේ mv කියලා. m වෙනුවට කෝණික ප්‍රවේග දැන් කෝණික චලිතයේ දෙන්නේ භ්‍රමණ චලිතයේ දෙන්නේ I අවස්ථිගූර්ණය. අතන ස්කන්ධයට එන්නේ අවස්ථිගූර්ණය. ප්‍රවේගයට එන්නේ කෝණික ප්‍රවේගය. mv නම් I ඔමෙගා. mv නම් I ඔමෙගා. ලේසි. හැබැයි හොඳට මතක තියාගන්න. කෝණික ගම්මිතාවේ අර්ථ දැක්වීමට ඔයගොල්ලෝ ලිව්වොත් එහෙම අවස්ථිගූර්ණ වතාව කෝණික ප්‍රවේගය කියලා සම්පූර්ණ වැරදි. කෝණික ගම්මිතා අර්ථ දැක්වීම කියන්නේ ඒක නෙමෙයි. කෝණික ගම්මිතා අර්ථ දැක්වීම කියන්නේ රේඛීය ගම්මිතාවේ ගුණ කරන්න ඕන භ්‍රමණක්ෂයේ සිට තියෙන ලම්බ දුරින්. ඒක තමයි අර්ථ දැක්වීම වෙන්නේ. ඒ අර්ථ දැක්වීමෙන් ගත් එකක් තමයි ළමයි මේ තියෙන්නේ. තේරෙනවද? තේරෙනවද? මේ තියෙන්නේ කෝණික ගම්මිතාවේ අර්ථ දැක්වීම. ඒකෙන් ගත් එකක් තමයි මේ තියෙන්නේ. ඒ දෙක දෙකක්. පැහැදිලිද? නිමේෂ් තේරෙනවද? නිමේෂ් සාරංගනේ මම මතක විදියට. අද ඉමානි නැද්ද? ඉමානි චතුරිකා නෑනේ. හරියන හරි. සර් ක්ලාස් එක කට් වුණා. අනේ මගේ අම්මා මොකද වන්දනේ මේ වෙලා තින්නේ? ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. අපි ලිව්වනේ ආස්තරයක් ඕලක්ෂයක් වටා විවර්තනය කරලා ලිව්ව නේද? ලිව්වද පුතේ? ආස්තරයක් ඕලක්ෂය වටා ඕලක්ෂයකින් විවර්තනය කළා. ඒ කැපිටල් R දුරකින් ඇති ලක්ෂ ස්කන්ධයක් සිම්පල් m කියලා දෙවුවා. එහෙනම් මේ රූපය ඇඳලා මේක ලියලා මේක ලියලා මේක ලියලා මේක ලියලා මේක ලියලා මේක ලියලා කොට කරගන්න. ඉක්මන් කරන්න.
මේක තේරුම් නැත්නම් ඉක්මනට මැසේජ් එක දාන්න ටක් ගාලා ආයෙ පොඩ්ඩක් කියලා දෙන්න කියලා මැසේජ් එකක් දාන්න ආයෙ කියලා දෙනවා. ප්‍රශ්නයක් තමයි. හෙලෝ කවුද මේ? ඒක තමයි ඔය හිටියේ නෑනේ. ඉතින් මට සිග්නල් නැතුව කට් වුණා. අනිත් ළමයට කට් වෙන්න බෑ. මම ලින්ක් එක එව්වනේ. එහෙමද? හා රයිට්. හරි මම ඔයාලට ගෲප් එකේ දාලා ඇති මේ මොකද්ද මේ ID නම්බර් එකයි පාස්වර්ඩ් එක බලන්න. හරි මම ආයි කියලා දෙන්නම්. ආයි කියලා දෙන්න පොඩින් කලබල නැතුව. ඉස්සර එක ලියා ගන්නකෝ. ආයි ලියා ගන්න මේක. අනේ දරුවෝ ඔය සිග්නල් තියෙන තැනකට යන්න අද්දෙයියනේ. ආයි කියලා දෙන්නම්. ඔන්න ආයෙ පාරක් කියන්නම්. අහගන්න. මන චලිතයේ දෙන වස්තුවක රේඛීය චලිතයේ රේඛීය ගම්මිතාවේ අර විවර්තනය කරපු ලක්ෂණයන් තියෙන ලම්බදුරේ ගුණිතයට මං කියනෝ කෝණික ගම්මිතාවේ කියලා. මොකක්ද එහෙනම් කෝණික ගම්මිතාවය කියලා කියන්නේ? කෝණික ගම්මිතාවය කියලා මං අර්ථ දක්වන්නේ රේඛීය ගම්මිතාවේත් අර මෙතනින් නම් මෙන්න මේ ලක්ෂණයට තියෙන ලම්බදුරේ ගුණිතයට තමයි අපි කියන්නේ කෝණික ගම්මිතාවය කියලා. එහෙනම් ලේසි එච්චර අමාරු නෑ ඒක. එහෙනම් මේ බලන්න
දැන් මෙන්න මේ වගේ ආස්තරයක් කොහම ගැට ගහලා තිබ්බොත් ආස්තරයක් සම්බන්ධ කරලා තිබ්බොත් හොඳේ අහින් එහෙනම් මෙන්න මේ වගේ ආස්තරයක් මම ගැට ගහලා තියෙනවා. ඔය වගේ ගැට ගහලා තියෙනවා නේද? ගැට ගහලා තියෙනවා. මේ ගැට ගහපු ලක්ෂය මම O කියලා ගත්තොත් එයාගේ සිම්පල් R දුරක ඈත ලක්ෂයක ස්කන්ධය මං M කියලා ගත්තොත් අපේ ළමයි M කියලා ගත්තොත් මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමෙගායි කියලා ගත්තොත් එහෙනම් ඔයා දන්න ඕනේ මෙයාගේ පරිදිස්පර්ශී ප්‍රවේගය මොකක්ද දෙන්නේ කැපිටල් R ඔමෙගා කැපිටල් R ඔමෙගා ඒක තමයි මෙයාගේ රේඛීය ප්‍රවේගය වෙන්නේ. එහෙනම් මට කියන්න මේ දේ අහගිනකෝ කෝණික ගම්මිතාවේ අර්ථ දැක්වීම මොකක්ද දෙන්නේ? අර්ථ දැක්වීම අණුව මොකක්ද දෙන්නේ කියන ටක් ගාලා. එහෙනම් මෙන්න බලන්න කෝණික ගම්මිතා අර්ථ දැක්වීම අණුව කෝණික ගම්මිතාවය සමානයි රේඛීය ගම්මිතාවය රේඛීය ගම්මිතාවය ගුණ කරන්න ඕන කාගෙන්ද අර විවර්තනයට අක්ෂයේ ඉඳන් මෙහාට තියෙන ලම්බ දුරෙන් භ්‍රමණක්ෂයේ සිට ඇති ලම්බ දුරෙන් තේරුණාද ලම්බ දුරෙන් ගුණ කරන්න ඕන. ඒතකොට තමයි කෝණික ගම්මිතාවය ලැබෙන්නේ. එහෙනම් කෝණික ගම්මිතාවය මම කැපිටල් L කියලා ගත්තොත් අපේ ළමයි කැපිටල් L කියලා ගත්තොත් කැපිටල් L කියලා ගත්තොත් මෙන්න අහන්න. එයා කැපිටල් L නම් රේඛීය ගම්මිතාවය කියන්නේ මොකද? මේ රේඛීය ප්‍රවේගය ස්කන්ධයෙන් ගුණ කරාම ලැබෙන්නේ රේඛීය ගම්මිතාවය. එහෙනම් මෙන්න ස්කන්ධයේ M ප්‍රවේගය කැපිටල් R ඔමෙගා අක්ෂයේ නම් තියෙන දුරත් කැපිටල් R මයි. එහෙනම් මේක මෙහෙම ගුණ කරාම මෙතන R ගෙන් ගුණ කරාම එනෝ R වර්ගයක් වතාවක් ඔමෙගාවක් එනවා. අන ලේසි. දැන් ඔයා දන්න ඕනේ අවස්ථිගූර්ණයේ අර්ථ දැක්වීම මොකක්ද ආවේ ඈත ලක්ෂයක. අවස්ථිගූර්ණයේ අර්ථ දැක්වීම ආවේ MR වර්ගනේ. මතකද? MR වර්ග. එහෙනම් මෙන්න I සමානයි MR වර්ග අණුව. එහෙනම් ලස්සන සම්බන්ධයක් එනවා. මෙතනට මට ලියන්න පුළුවන් MI කියලා. එහෙනම් මෙතන කියනවා L සමානයි I ඔමෙගායි කියලා සම්බන්ධයක් එනවා. ඕක තමයි ලිවි. හරිනේ. මොනවාරි ප්‍රශ්නක් තියෙනවද? ළමයි. මොනවාරි ගැටලුවක් තියෙන ටක් ගාලා ඉක්මන් කරන්න. හරියට හරි. ලියන මාතෘකාවක් දන්නවද? මේ කෝණික ගම්මිතාවය කියන්නේ දෛශිකයක්. කෝණික ගම්මිතාවය කියන්නේ මොකක්ද දන්නවද? දෛශිකයක්. එහෙනම් දෛශිකයක් නම් මොකක්ද දෙන්න ඕන? එයාට විශාලත්වයක් වගේම තියෙනවනේ මොකද්ද? දිශාවක් තියෙන්නත් ඕන. නේද? දෛශිකයක් නම් එයාට විශාලත්වයක් වගේම මොකද්ද තියෙන්න ඕන? දිශාවක් තියෙන්න ඕන. හරිද? එහෙනම් මේ කෝණික ගම්මිතාවේ දිශාව ගන්න මොකෙන්ද දන්නවද? දිශාව ගන්නේ දකුණත් නියමයෙන්. අපි දකුණත් කස්කුරුප්පු නියමය කියලාත් කියනවා. දකුණත් නියමයි. මොකක්ද දකුණත් නියමයි කියන්නේ? දකුණු අතේ මහපට ඇඟිල්ලයි ඉතිරි ඇඟිලි හතරයි ලම්බක දිශා දෙකකට තියලා ඉතිරි ඇඟිලි හතර මදක් වක්‍ර කරොත් අන්න බලන්න මම වක්‍ර කරලා මෙයා කැරකෙන පැත්තට තිබ්බොත් කැරකෙන පැත්ත කියන්නේ අනිත් පැත්තනේ. ඔහොම තිබ්බොත්
මෙන්න මේ මහපට ඇඟිල්ලෙන් ලැබෙන්නේ කෝණික ගම්මිතාවේ දිශාව. ආයි කියන්නේ මොකද කෝණික ගම්මිතාවේ කියලා කියන්නේ? එයාගේ දිශාව කියන්නේ පුතේ මෙන්න මේ වගේ දකුණු අතේ මහපට ඇඟිල්ලයි ඉතුරු ඇඟිලි හතරයි ලම්බක දිශා දෙකකට තියලා ඉතුරු ඇඟිලි හතර මතක් වක්‍ර කරොත් වක්‍ර කරලා මෙයා කැරකෙන පැත්තට තිබ්බොත් මහපට ඇඟිල්ලෙන් ලැබෙන්නේ මොකද්ද? කෝණික ගම්මිතාවේ දිශාව. ඒක ලියාගන්න ඇති. ලියන කෝණික ගම්මිතාවය කෝණික ගම්මිතාවය දෛශික රාශියකි. දෛශික රාශියකි. කෝණික ගම්මිතාවය දෛශික රාශියකි. එහි දිශාව දකුණත් නීතිය මගින් ලැබේ. එහි දිශාව දකුණත් නීතිය මගින් ලැබේ. එහි දිශාව දකුණත් නීතිය මගින් ලැබේ. දකුණත් නීතිය මගින් මේ නිවන ලැබේ. ලියන්නේ යටින් දකුණත් නීතිය කියලා කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් ලියාගන්න. ලියන මාතෘකාවක් දකුණත් නීතිය. ලියන්නේ යටින් හරි කමන්න ඔය ඉඳ තියාගෙන ලියාගන්න. පොඩ්ඩයි කියන්නේ එච්චර කියන්නේ නැහැ. ලියන්නේ යටින් දකුණත් නීතිය. දකුණත් නීතිය කියලා ලියාගන්න. තිබ්බා මේක රේඛීය ගම්මිතාවය ගත්තේ මේක රේඛීය ගම්මිතාවය ගත්තේ මොකක්ද දෙන්නේ? මේ කෝණික ප්‍රවේගයනේ. මෙයාගේ රේඛීය ගම් පරිදිස්පර්ශී ප්‍රවේගය මොකද්ද? ආරෝමිකනේ. ඇයි v සමානයි ආරෝමිකනේ? ආරෝමික. එහෙනම් ඔමික කියලා කියන්නේ කෝණික ප්‍රවේගය. r කියන්නේ මෙතන ඉඳන් මෙතන තියෙන දුර. එහෙනම් මේක r වලින් වැඩි කරාම එන්නේ රේඛීය ප්‍රවේගය. ඒක ස්කන්ධයෙන් වැඩි කරාම රේඛීය ගම්මිතාවය. හරිද? හරිද කොල්ලෝ හරිද? ලිය මෙහෙම දකුණත් නීතිය. ලියන මාතෘකාව දකුණත් නීතිය. ලියන දකුණු අතෙහි දැන් ඔක තුන් පාරක් දීලා තියෙනවා දැන් සිලබස් එක. හොඳේ. තුන් පාරක් මම ලිව්වා ඔක. දකුණු අතෙහි මහපට ඇඟිල්ල හා ඉතිරි ඇඟිලි හතර ලම්බක දිශා දෙකකට ලම්බක දිශා දෙකකට පිහිට වූ විට ඉතිරි ඇඟිලි හතර මදක් වක්‍ර කර භ්‍රමණය වන දිශාවට පිහිට වූ විට
භ්‍රමණය වන දිශාවට පිහිට වූ විට මහපට ඇඟිල්ල මගින් නිරූපණය වන්නේ මහපට ඇඟිල්ල මගින් නිරූපණය වන්නේ කෝණික ගම්මිතාවේ දිශාවයි. කෝණික ගම්මිතාවේ දිශාවයි. කෝණික ගම්මිතාවේ දිශාවයි. ගම්මිතාවේ දිශාව හරිනේ. එහෙනම් මේ කොහාට තියෙන්නේ කෝණික ගම්මිතාවේ බලන්නක් ගාලා දකුණු අත ගත්තා. මහපට ඇඟිල්ලේ ඉතුරු ඇඟිලි හතරයි ලම්බක දිශා දෙකකට තිබ්බා. ඉතිරි ඇඟිලි හතර මතක් වක්‍ර කරා. වක්‍ර කළ මෙයාගේ තිබ්බා. ඒතර කොහාට එන්නේ? කඩදාසි තලයට ලම්බකව කඩදාසි තලයෙන් ඉදිරියට. කඩදාසි තලයට ලම්බකව කඩදාසි තලයෙන් ඉදිරියට. ලියන්න මෙහෙම. ඉහත ස්කන්ධයේ වෙනම පේලියක ඉහත ස්කන්ධයේ කෝණික ගම්මිතාවේ දිශාව දකුණත් නීතියට අනුව දකුණත් නීතියට අනුව කඩදාසි තලයට ලම්බකව කඩදාසි තලයට ලම්බකව කඩදාසියෙන් ඉවතට පිහිටයි. කඩදාසි තලයෙන් ලම්බකව කඩදාසියෙන් ඉවතට පිහිටයි. මේ පොඩ මෙයාගේ ඒකකත් බලන්නකෝ. ඒකකත් මොකද ඒකක එන්නේ? කෝණික ගමිත ඒක මොකද? පුළුවන් නම් කියන්න බෑ. මොකද ඒකක? කෝණික ගම්‍යතාවේ ඒකක. මොකද එන්නේ? එකක් දාන්න කිලෝග්‍රෑම් නම් එනවනේ. අනිත් මොකද එන්නේ? අවස්ථි ගුණය මොකද? කිලෝග්‍රෑම් වර්ග මීටර. කෝණික ප්‍රවේගය රේඩියන් තත්පරයට. ලියා ගන්න. ඒකක් කියලා එක ලියා ගන්න. හරිනේ. ඊළඟ ලියන මාතෘකාවක් කෝණික ගම්මිතා සංස්ථිති නියමය. කෝණික ගම්මිතා සංස්ථිති නියමය. මොකද පුතේ අර JS රේඩියන් JS රේඩියන් කියලා
J කියන්නේ කාර්යනේ. මේක තමයි හරන සම්මත එක්ක වලින් එන්නේ. JS reading කියලා කියන චන කියන අමාරුයි. වැරද්දන්න නැහැ වගේනේ. ලියන මාතෘකාවක් කෝණික ගම්මිතා සංස්ථිති නියමය. රේඛීය ගම්මිතා සංස්ථිති නියමය කියන්නේ මොකද්ද? වස්තුවක් හෝ වස්තුන් පද්ධතියක් මත බලයක් බාහිර බලයක් ක්‍රියාත්මක නොකරන විට නේ වස්තුවක් හෝ වස්තුන් පද්ධතියක් මත බාහිර බලයක් ක්‍රියාත්මක නොවන විට රේඛීය ගම්මිතාවය සංස්ථිතිය වේ. ඒකනේ කිව්වේ. ඒක රේඛීය ගම්මිතාව වෙනස් වෙන්නේ නැහැ කියලා කිව්වේ. පැහැදිලිද? ඒ මොකද්ද රේඛීය ගම්මිතා සංස්ථිති නියමය? එහෙනම් මොකද්ද ළමයි කෝණික ගම්මිතා සංස්ථිති නියමය කියන්නේ? කෝණික ගම්මිතා සංස්ථිති නියමය කියන්නේ මොකක්ද දන්නවද? දැන් රේඛීය ප්‍රවේගය වෙනුවට එන්නේ කෝණික ප්‍රවේගය. ඔයගොල්ලෝ දන්නෝනේ. ඒ දෙකනේ සෙට් වෙන්නේ. රේඛීය ප්‍රවේගය වෙනුවට එන්නේ කෝණික ප්‍රවේගය. බලය වෙනුවට එන්නේ කවුද? ව්‍යාවර්තනය. බලය වෙනුවට එන්නේ ව්‍යාවර්තනය. රේඛීය ප්‍රවේගයට වෙනුවට එන්නේ කෝණික ප්‍රවේගය. අන්න එහෙනම් දැන් හදලා කියන්නේ. වස්තුවක් හෝ වස්තුන් කෝණික චලිතයේ යෙදෙන. ඒක වෙන්නේ පය අනිවාර්යෙන්. කෝණික චලිතයේ යෙදෙන. නැත්නම් භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක් හෝ වස්තුන් පද්ධතියක් මත බාහිර ව්‍යාවර්තනයක් නොමැති විට කෝණික ගම්මිතාවය සංස්ථිතිය වෙනවා. කලින් එකමයි කිසිම වෙනසක් නැහැ. එකක් පාඩම් කරා නම් දෙකම මතක තියාගන්න පුළුවන්. එහෙනම් ආයි කියන්නේ මොකද්ද? රේඛීය ගම්මිතා ඉස්සලා අපි කිව්ව රේඛීය ගම්මිතා සංස්ථිතිය කියන්නේ මොකද්ද? වස්තුවක් හෝ වස්තුන් පද්ධතියක් මත බාහිර බලයක්. දැන් බලය වෙනුවට අරයා ගෙන්නේ ව්‍යාවර්තනය. නොමැති විට රේඛීය ගම්මිතාවය සංස්ථිතිය වෙනවා. එහෙනම් ඒක මොළුවේ තියාගෙන ඔයාමට කියන කෝණික ගම්මිතා සංස්ථිතිය කියන්නේ මොකද්ද කියලා? භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක් හෝ වස්තුන් පද්ධතියක් මත නේ පද්ධතියක් මත මොකද එන්නේ පද්ධතියක් මත බාහිර ව්‍යාවර්තනයක් නොමැති විට කෝණික ගම්මිතාවය සංස්ථිතිය වෙනවා. කෝණික ගම්මිතාවය සංස්ථිතිය වෙනවා. ආයි පාරක් කියන්නම්. භ්‍රමණ චලිතයේ යෙදෙන ඒ කියන්නේ මෙන්න මේ වගේ භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක් හෝ වස්තුන් පද්ධතියක් මත බාහිර ව්‍යාවර්තනය කියලා කියන්නේ බලය වතාවක් ලම්බුදුර දන්නෝනේ. ව්‍යාවර්තනයක් නොමැති විට බාහිර ව්‍යාවර්තන නොමැති විට කෝණික ගම්මිතාවය සංස්ථිතිය වෙනවා. අමාරු නෑ ලේසියි. ලියන්න මෙහෙම. භ්‍රමණය වන්නා වූ වස්තුවක් හෝ වස්තුන් පද්ධතියක් මත භ්‍රමණය වන්නා වූ වස්තුවක් හෝ වස්තුන් පද්ධතියක් මත නොවන විට බාහිර ව්‍යාවර්තනයක් ක්‍රියාත්මක නොවන විට බාහිර ව්‍යාවර්තනයක් ක්‍රියාත්මක නොවන විට කෝණික ගම්මිතාවය සංස්ථිතිය වේ. කෝණික ගම්මිතාවය සංස්ථිතිය වේ.
කෝණික ගම්මිතාවයේ සංස්ථිත වේ. මෙන්න බලන්න අපේ ළමයා අහන්නේ. හරිනේ. සංස්ථිත වේගය විපුතේ වෙනස් වෙන්නේ නැහැ කියන එක නියත වෙනවා කියලා කියන්නේ. සංස්ථිත වේගය කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියලා කියන එක. නියත වෙනවා කියලා කියන්නේ. එහෙනම් මෙන්න අහගින් මෙන්න වස්තුවක් තියෙනවා. හොඳට අහගින් මේක අමාරුයි. වස්තුවක් තියෙනවා. ඒ වස්තුව මෙන්න මේ විදිහට කැරකෙනවා. මෙයාගේ මං හොඳට අහගින් මේක අමාරු තේරෙන්නේ නැහැ. හරිද? මෙයාගේ මං කෝණික ප්‍රවේගය ඔමෙගා 1 කියලා ගන්නවා. මෙයාගේ අවස්ථිකූරණය I1 කියලා ගන්නවා. I1 කියලා ගන්නවා. එහෙනම් මෙයාගේ කෝණික ගම්මිතාවය කියන්නේ මොකද? ආරම්භක කෝණික ගම්මිතාවය. පේනවනේ? සමානයි I1 ඔමෙගා 1. හරිද? ඊට පස්සේ මෙයා මතර මොකක් හරි වස්තුවක් මම දානවා තා පොඩි එක්කෙනෙක් දාන්න කවුරු හරි. එයා මම මෙන්න මෙහෙම කියලා ගත්තොත් මෙයා පොඩ්ඩක් වෙනස් වෙලා මොන හරි හේතු බාහිර ව්‍යාවර්තන නැතුව වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ මෙයාගේ කෝණික ප්‍රවේගය මම ගත්තොත් ඔමෙගා 2 කියලා. මෙයාගේ අවස්ථිකූරණය මම I2 කියලා කිව්වොත් එයාගේ කෝණික ගම්මිතාව වෙන්නේ පුතේ සමානයි I2 ඔමෙගා 2 වෙනවා. අන්න බලන්න. I2 ඔමෙගා 2 වෙනවා. එහෙනම් මෙන්න බලන්න. එහෙනම් මට කියන්න කෝණික ගම්මිතා සංස්ථිතික නියමය අනුව මොකද වෙන්නේ? ආරම්භක කෝණ බාහිර ව්‍යාවර්තනයක් නැත්තම් ආරම්භක කෝණික ගම්මිතාවය අවසාන කෝණික ගම්මිතාවයට සමාන වෙන්න ඕන. එහෙනම් එයා අනුව මොකක්ද වෙන්නේ? ආරම්භක නිල්පැනිල්ලන. ආරම්භක කෝණික ගම්මිතාවය සමානයි අවසාන කෝණික ගම්මිතාවයට. එන ආරම්භක කෝණික ගම්මිතාවය කියන්නේ I1 ඔමෙගා 1 අවසාන කෝණික ගම්මිතාවය කියන්නේ I2 ඔමෙගා 2. එහෙනම් I1 ඔමෙගා 1 සමානයි I2 ඔමෙගා 2 වෙනෝ. AC ලියන්න එහෙම. අවස්ථිකූරණය සිම්පල් I1 වන වස්තුවක ලියන්න යටින් අවස්ථිකූරණය සිම්පල් I1 වන වස්තුවක I1 වන වස්තුවක කෝණික ප්‍රවේගය කෝණික ප්‍රවේගය ඔමෙගා නම් ඔමෙගා 1 නම් ඔමෙගා 1 නම් ඔමෙගා 1 නම් ඒ ව්‍යාවර්තනයක් නොමැතිව එහි ව්‍යාවර්තනයක් නොමැතිව එහි ව්‍යාවර්තනයක් නොමැතිව අවස්ථිකූරණය I2 හා
අවස්ථිගූර්ණය I2 හා I2 හා අවස්ථිගූර්ණය I2 හා කෝණික ප්‍රවේගය ඔමෙගා 2 නම් කෝණික ප්‍රවේගය ඔමෙගා 2 නම් කෝණික ප්‍රවේගය ඔමෙගා 2 නම් දැන් ලියන්න. දැන් මේ රූපය ඇඳලා අර රූපය ඇඳලා මේක ලියලා මේක ලියලා මේක ලියලා යටි ලියා ගන්න I1 ඔමෙගා 1 සමානයි I2 ඔමෙගා 2 කියලා කොටු කරගන්න. පුතේ මේක තේරෙන්නේ නැති කෙනෙක් කියලා නම් අහන්න චතුරංග තේරෙනවද කියන ඒවා? වරුණි තේරෙනවද? වරුණි නිසංසලා. සර් ව්‍යාවර්තනයක් කියන්නේ මොකද්ද කියන්නකො හුට්ටා. ඉස්සෙල්ලම හිටියේ නැද්ද? ව්‍යාවර්තනය කියන්නේ බලපූර්ණේ වයි කපුතේ. බලය වැඩි කරන්න ඕන අර විවර්තන ලක්ෂයේ ඉඳලා තියෙන ලම්බදුරින්. අචා. වින්ද පොඩ්ඩක් මම කියන ව්‍යාවර්තනය කියලා කියන්නේ බලය වැඩි කරන ලම්බදුරින්. ව්‍යාවර්තනය කියලා මාතෘකාවක් දුන්නා. ඒකට හිටියේ නැද්ද වින්දා? හිටියේ නැද්ද? තව පාරක් කියලා දෙන්නකෝ. මොකද්ද තව පාරක් කියලා දෙන රශ්මික මේකද ව්‍යාවර්තනයේද? හරි දැන් මම වීඩියෝ ටිකක් පෙන්නන්නම්. ඕක රයිට්. හරි වීඩියෝ ටිකක් පෙන්නන්න. වීඩියෝ ටිකක් පෙන්නනවා හොඳට තේරෙනවා. ගැටලුවක් නැහැ බය වෙන්න එපා. පොඩි ඉවසලින්. හරි ලේසි මේක එච්චර අමාරු නෑ. අර රේඛීය ගම්මිතාව වගේම තමයි රේඛීය ගම්මිතාවයේ රේඛීය ගම්මිතාවය සංස්ති වෙන්නේ නැහැ බාහිර බලයක් නැත්තම්. සෝරි බාහිර බලයක් තියෙනව නැත්තම් රේඛීය ගම්මිතාවය සංස්ථිතික වෙනවා. මෙයාගේ වෙන්නේ අරගේ බාහිර බලයක් නේ. මෙයාගේ බාහිර ව්‍යාවර්තනයක්. එච්චරයි. එහෙනම් මෙන්න කෝණික ගම්‍යතා සංස්ථිති
නියමය අනුව ඒකනේ එහෙනම් මොකක්ද දෙන්නේ කෝණික ගම්මිතා සංස්කෘතිය අනුව ආරම්භක කෝණික ගම්මිතාවය ආරම්භක කෝණික ගම්මිතාවය සමානයි අවසාන කෝණික ගම්මිතාවය ආරම්භක කෝණික ගම්මිතාවය ආවේ I1 omega 1 සමානයි I2 omega 2 වෙනවා ලේසි පුතේ ආයි පාරක් මම ඕනනම් කියන්නම් කෝණික ගම්මිතා සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා. ඒ තරම් ලේසි ඒක. කෝණික ගම්මිතා සංස්කෘතිය කියලා කියන්නේ මොකද්ද රේඛීය ගම්මිතා සංස්කෘතිය කියන්නේ ඒකෙම අනික් කැලේ තමයි කෝණික ගම්මිතා සංස්කෘතිය කියන්නේ. කියන බයටක් ගාලා කෝණික ගම්මිතා සංස්කෘතිය කියලා කියන්නේ භ්‍රමණ චලිතයේ දෙන වස්තුවක් හෝ වස්තුන් පද්ධතියක් මත බාහිර ව්‍යාවර්තනයක් නැත්තම් මොකද්ද කෝණික චලිතය නැත්නම් සෝරි එයාගේ කෝණික ගම්මිතාවය සංස්ථිතිය වෙනව නැත්නම් වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. right. ළමයි ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ දවස්වල නම් හොඳට බලා ගන්න පුළුවන් IPL match තියෙනවා. නේද? ඔයාලා දැකලා ඇති මං හිතන්නේ අර cheer girls ලා. දැකලා තියෙන cheer girls ලා? අනේ දැකලා නැද්ද? ඔය cheer girls කෙනෙක් මං එක්කන් ඇවිල්ලා මං යාට දෙනවා. හොඳට ආන්ගේ මේ කියන කතාවද? මං cheer girl කෙනෙක්. ඔන්න මං cheer girl කෙනෙක්. IPL වල ඉන්නෝ IPL වල දැන් සාමාන්‍යව 4ක් 6ක් ගැහුවාම ආ cheer girls ලා ඉන්නේ cheer girls ලා. අර cheer girls ඉන්නවා අර අයිනේ 4 මායමේ sorry මේ 4 boundary ඉන්නෝ cheer girls ඔහොම නටනවා. ඔහොම නටනෝනේ. එහෙම නටනා ඉන්නෝනේ. අන්නේ cheer girl කෙනෙක් මං එක්කන් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වගේ කැරකට තැටියක් උඩ. කැරකෙන තැටියක් උඩ තියෙනවා. මේ තැටිය සුමටයි යන්නේ ළමයි. ඒක සුමටයි. ඒ කියන්නේ මේ තැටියේ කොහේවත් ඝර්ෂණයක් නැහැ. හොම සුමට සම්බන්ධ කරලා තියෙන්නේ. හොම පොළොවට සම්බන්ධ කරලා තියෙන්නේ. හරිද? හොම දැන් cheer girl කෙනෙක් ගෑනලා මේ උඩින් තියෙනවා. මම බලන්න. ඔන්න මන්දිරෝ හරි ගෑනලා තියලා තියෙන්නේ. අන්න තට්ටි උඩ තියලා තියෙන්නේ. මං එයා ඔහොම උඩ නැගලා ඉන්නකොට මම ගිහිල්ලා මෙන්න මේක කරකවනවා. මේ තැටිය කරකවනවා. එයාට ඔහොම උඩ නැගලා ඉන්න දැන් එයා ඔහොම දැන් cheer කරන බලාගෙන ඉන්නවා මේ වගේ දෙපැත්තට තවරම් දෙකක් අල්ලගෙන දැන් cheer කරන බලන් ඉන්නවා. ඔහොම ඉන්න cheer කරන බලන් ඉන්නවා. ඔහොම cheer කරනවා. ඔහොම cheer කරන බලන් ඉන්නේ. તો දැන් මම cheer කරන බලන් ඉන්නේ අක්කා ඔහොම නැගලා ඉන්නකොට මම මේ කරකවනවා. ඔහොම කරකවනවා. තල්ලුවක් දානවා. ඔය තල්ලුවක් දාලා මොකද වෙන්නේ? එයා කොහොම කරගෙනව? ඔහොම කරගෙනවනේ. දැන් ඔහොම කරගෙනව. හරිද? මම එයාට කියනවා මෙහෙම. ඔයා මේ වගේ වැඩක් කරන්න. ඔයා ඔහොම කරගෙන ගමන් එයාට මං කියන්නේ. ඔයා ඔහොම කරගෙන ගමන් එයාට මං කියනවා අත් දෙක දිගාරින්න අත් දෙක ලං කරන්න.
අත් දෙක දිගාරින්න අත් දෙක ලං කරන්න කියලා මං කියනවා. එතකොට එයා එහෙම කැරකෙන ගමන් මොන බලහන් කැරකෙන ගමන් වෙන දෙයක් කැරකෙන ගමන් එයා අත් දෙක දිගාරිනෝ අත් ලං කරනෝ අත් දිගාරිනෝ අත් ලං කරනෝ අත් දිගාරිනෝ. එහෙනම් මං ඔයාගෙන් චූටි ප්‍රශ්නයක් අහන්නම්. මේ අක්කා අත් දෙක දිගෑරියාම මෙහෙමයි තියෙන්නේ අන් අත් දෙක දිගෑරියාම මෙහෙමයි. අත් ලං කරාම මං කළු පාටින් අඳින්නම් අත් ලං කරාම මෙන්න මෙහෙමයි තියෙන්නේ අන් එහෙමයි තියෙන්නේ අත් ලං කරාම. එහෙනම් මං අහන ප්‍රශ්නේ අත් දෙක දිගෑරියයි අත් ලං කරයි කියලා. එහෙනම් අත් දෙක දිගාරිනෝ මෙන්න අත දිගාරිනෝ ලං කරනෝ දිගාරිනෝ ලං කරනෝ දිගාරිනෝ ලං කරනෝ අත් දිගෑරලා ලං කරාම එයා වටා පුතේ ඇති වෙනවද ව්‍යාවර්තනයක් අත් දෙක දිගෑරියයි ලං කරයි කියලා නෑනේ. දැන් ව්‍යාවර්තනයක් කියන බලයක් තියෙන්නේ අපේ අත් දිගෑරියයි කියලා අත් ලං කරයි කියලා බලයක් ඇති වෙනවයි බලයක් ඇති වෙන්නේ නෑ. එහෙනම් අත් දිගාරිනෝ අත් ලං කරනෝ අත් දිගාරිනෝ අත් ලං කරනෝ එහෙනම් බලයක් ඇති වෙන්නේ නෑ. එහෙනම් බලයක් ඇති වෙන්නේ නැත්නම් ව්‍යාවර්තනයක් ඇති වෙන්නත් බෑ. පැහැදිලිනේ? අත් දිගෑරලා අත් ලං කරයි කියලා බලයක් ඇති වෙන්නේ නෑ. බලයක් ඇති වෙන්නේ නැත්නම් ව්‍යාවර්තනයක් ඇති වෙන්න පුළුවන්ද? බෑනේ. ඇයි ව්‍යාවර්තනය කියන්නේ f වතාවක් කාරනේ. ටෝ සමානයි f වතාවක් කාර. එහෙනම් බලයක් නැත්නම් r තිබ්බයි කියලා ව්‍යාවර්තනයක් එන්නේ නෑමයි. එහෙනම් ව්‍යාවර්තනයක් නෑ. ව්‍යාවර්තනයක් නැත්නම් ඔය බලන්න අත් දිගාරිනෝ උතර අත් දෙක දිගෑරිය වෙලාවට මේක නම් මගේ භ්‍රමණාක්ෂය මෙන්න අහගින් මෙන්න යක්කගේ භ්‍රමණාක්ෂය ආන භ්‍රමණාක්ෂය ඉඳන් මෙතන ඉඳන් මෙතන තියෙන දුර r වැඩි වෙනවා r වැඩි කරාම යාගේ අවස්ථිකූර්ණයේ mr වර්ග අණුව r වැඩි වෙනකොට අපේ ළමයි අවස්ථිකූර්ණය මොකද්ද වෙන්නේ ඒකත් වැඩි වෙන්න ඕන. ආයි කියන්න මෙන්න අහගින් සර් මෙයා අත් දිගාරනකොට හොඳට අහගින් අත් දිගාරනකොට i සමානයි mr වර්ග අණුව r මොකද වෙන්නේ r වැඩි වෙනවා r වැඩි වෙනකොට mr වර්ග අණුව i මොකද වෙන්නේ i වැඩි වෙනවා. ඒ කියන්නේ අත් දිගෑරලා ඉන්නකොට යාගේ අවස්ථිකූර්ණය වැඩි වෙනවා. අත් ලං කරාම අන්න බලන්න අත් ලං කරාම අරය අඩුයිනේ මේ අරය අඩුයි. එහෙනම් i සමානයි mr වර්ග අණුව අරය මොකද වෙන්නේ අඩු වෙනවා. එහෙනම් අවස්ථිකූර්ණය මොකද වෙන්නේ අඩු වෙන්න ඕන. මාරයි. අවස්ථිකූර්ණය අඩු වෙනවා. අත් ඈත් කරාම ස්කන්ධ ඈතට යනවා. අරය වැඩි වෙනවා. අරය වැඩි වුණාම අවස්ථිකූර්ණය වැඩි වෙනවා. අත් ලං කරාම අරය අඩු වෙනවා. කේන්ද්‍රය ගාවට එනවා. භ්‍රමණාක්ෂය ගාවට එනවා. අරය අඩු වෙනවා. අවස්ථිකූර්ණය අඩු වෙනවා. අත් ලං කරාම අවස්ථිකූර්ණය අඩු වෙනවා. අත් ඈත් කරාම අවස්ථිකූර්ණය වැඩි වෙනවා. තේරුණාද? එහෙනම් මේ අක්ක කැරකෙන ගමන් තමයි අත් ඈත් කරන්නේ අත් ලං කරන්නේ අන්න ඒව. අනිත් පැත්තට කරගෙනවා. කැරකෙන ගමන් තමයි ඒක කරන්නේ. අත් ලං කරන්නේ අත් ඈත් කරන්නේ කැරකෙන ගමන්. එහෙනම් මෙයා කැරකෙන ගමන් අත් ඈත් කරලා අත් ලං කරනව නම් එතෙන්දි බාහිර ව්‍යාවර්තනයක් ඇති වෙන්නේ නැත්නම් අත් ඈත් කරාම අත් ලං කරාම බාහිර ව්‍යාවර්තනයක් ඇති වෙන්නේ නැත්නම් අවස්ථිකූර්ණයත් වෙනස් වෙනවා නම් එහෙනම් මට කියන්න කෝණික ප්‍රවේගය මොකද්ද වෙන්න ඕන? පැහැදිලිවම වෙනස් වෙන්න ඕන සර්. තේරුණාද? ඇයි සර් බාහිර ව්‍යාවර්තනයක් ඉන්නේ නැත්නම් මෙයාගේ ආරම්භක කෝණික ප්‍රවේගය මෙයාගේ අත් ඈත් කරාම මෙන්න අහගින් අත් ඈත් කරාම මෙන්න බලන්න ලස්සන මේ කතාව හොඳේ අහගින් අත් ඈත් කරාම කළ විට අවස්ථිකූර්ණය සර් i1 කියලා ගන්න. එහෙනම් අත් ලං කළ විට අවස්ථිකූර්ණය සර් i2 කියලා ගන්න.
ලස්සනයි. I2 කියලා ගන්නම්. අවස්ථි ගුණ I2 කියලා ගන්න. අත් ඈත් කරාම මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමෙගා 1 කියලා ගන්නම්. අත් ඉවත් කරාම මෙයාගේ අත් ලං කරාම මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමෙගා 2 කියලා ගන්නවා. එහෙනම් මං අහන ප්‍රශ්නේ මට උත්තරයක් දෙන්න ලස්සන උත්තරයක්. බාහිර ව්‍යාවර්තනයක් ඇති වෙන්නේ නැත්නම් අත් ඈත් කරා අත් ලං වුණා කියලා බාහිර ව්‍යාවර්තනයක් ඇති වෙන්නේ නැත්නම් අපේ ළමයි. එහෙනම් මොකද වෙන්න ඕන? I1 ඔමෙගා 1 සමානයි I2 කවුද? ඔමෙගා 2 වෙන්න ඕන. ලස්සනයි කතාව. I1 ඔමෙගා 1 සමානයි I2 ඔමෙගා 2 වෙන්න ඕන. එහෙනම් චියර්ගල් අක්කට මං කිව්වා මේක උඩ නගින්න. අර තැටි උඩ නැගලා මං කරකෙව්වා ඇවිල්ලා. කරකන ගමන් යාට මං කිව්වා මොකද්ද? අත් දෙක ඈත් කරන්න කිව්වා. අත් දෙක ලං කරන්න කිව්වා. අත් දෙක ඈත් කරන්න කිව්වා. අත් දෙක ලං කරන්න කිව්වා. උතර අත් දෙක ඈත් කරනකොට යාගේ අවස්ථ පූර්ණය I1 කෝණික ප්‍රවේගය ඔමෙගා 1. අත් දෙක ලං කරනකොට පුතේ එයාගේ අවස්ථ පූර්ණය I2 කෝණික ප්‍රවේගය ඔමෙගා 2 වෙනවා. තේරුණාද? ඔමෙගා 2 වෙන්න ඕන. අන්න එහෙනම් ද්‍රාගින් අන්න එහෙනම් අත් දෙක ඈත් කරාම අවස්ථ පූර්ණය වැඩි. අර ඒ වැඩිනේ. අර ඒ වැඩි අවස්ථ පූර්ණය වැඩි. එහෙනම් මොකද වෙන්නේ? මෙයා වැඩි. එයා වැඩි නම් මෙයා මොකද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. අඩු වෙන්න ඕන. ඒ කියන්නේ සර් අත් ඈත් කරාම චියර්ගල් හිමීට කැරකෙනවා. අත් ලං කරාම යා වේගෙන් කැරකෙනවා. වේගෙන් කැරකෙනවා. ආයි අත් ඈත් කරාම යා හිමීට කැරකෙන්න ඕන. අත් ලං කරාම වේගෙන් කැරකෙන්න ඕන. හේතුව සර් අත් ලං කරාම අවස්ථි ගූරණය මොකද වෙන්නේ? අඩු වෙනවනේ. එහෙනම් කෝණික ප්‍රවේගය මොකද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. අත් ඈත් කරාම සර් අවස්ථි ගූරණය වැඩි වෙනවා. කෝණික ප්‍රවේගය අඩු වෙනවා. එහෙනම් අත් ඈත් කරාම එයා හිමීට කැරකෙනවා. අත් ලං කරාම වේගෙන් කැරකෙනවා. ආයි අත් ඈත් කරාම අවස්ථි ගූරණය වැඩි වෙනවා. කෝණික ප්‍රවේගය අඩු වෙනවා. අත් ලං කරාම අවස්ථි ගූරණය අඩු වෙනවා. කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. අර ලස්සනයි. අත් ඈත් කරාම අවස්ථි ගූරණය වැඩි වෙනවා. කෝණික ප්‍රවේගය අඩු වෙනවා. අත් ලං කරාම අවස්ථි ගූරණය අඩු වෙනවා. කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. තේරුණා? බලමු මේ ලස්සන වැඩ මේ පේනවද දැන් ඔයගලන්ට? චියාංකල් කෙනෙක් ඉන්නේ. බලන්න චියාංකල්ට වෙන දේ. හොඳට බලා ගන්න දේ මේක ලේසි වෙන්නේ නැහැ. මේ පැහැදිලි නැහැ. හොඳයි. දැන් බලන්න වෙන දේ. ඔන්න දැන් මෙයා මිටි දෙකක් අල්ලගෙන අත් දිග අරන් ඉන්නේ. පේන්නේ නැද්ද? වදලා මේක අහනවා. පේන්නේ නැද්ද? පේනවනේ? මන්නම් පේනවා. ඕපඩේ. ඔඩ ඉන්නෝ පේනවා. හරි. ඔන්න දැන් බලන්න. ඔන්න දැන් පේනවනේ. ඔන්න බලන්න වෙන දේ මෙයා. දැන් මෙයා මිටි අල්ලගෙන කැරකෙන යම්කිසි වේගයකින්. බලන්න. බලන්න යා මිටි දෙක අල්ලන් ලං කරාම මොකද වෙන්නේ? දැක්කද? ඔන්න නැවති යන්නේ නේ. නැවති යන්නේ. අර මම දැන් ඔයාලට පේනවා මං හිතන්නේ එයා බලන්න. මොන බලන්න දැන් මුලින්ම බලන්න. පොඩ මේක ෂෙයා වෙනකොට පොඩ අවුලක් තියෙනවා. අර පේනවා මේක පොඩක් බ්ලොක් වෙවි යන්නේ. ඇහෙනවද ළමයි?
එයා අත් දෙක දිගාරනකොට මොකද වෙන්නේ? ටක් ගාලා ලෝක දිහා බලලා කියන්නේ අත් දිගාරනට අවස්ථිකූර්ණය වැඩි වෙනවා. කෝණික ප්‍රවේගය අඩු වෙනවා. අත් ලං කරාම ඔබ අත් ලං කරනවා. අත් ලං කරාම යාගේ අවස්ථිකූර්ණය අඩු වෙනවා. කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. අන්න බෑ ලස්සනයි ඒක වෙන විදියක්. ඒක තමයි ඇත්තටම කතාව වෙන්නේ නේ. sorry. මේක බෑන් වෙන්න. ඕන බලන්න. පොඩ්ඩක් කැඩි කැඩි යන්නේ මට තේරෙනවනේ. මම මේ වීඩියෝ ටික ගෲප් එකට දාන්නම්. පොඩ්ඩක් බලන්න. අත් ලං කරාම යාගේ කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. අත් ඈත් කරාම අම්මෝ ඒක නම් හොඳට පේනවා. right. ඒක වෙන කේස් එක. පැහැදිලිනේ? ආනන්ද මේ දිනේ චියර් ගර්ල් කෙනෙක් ඔයාලට පේනවද දන්නෙත් නැහැ. අනේ චියර් ගර්ල් කෙනෙක් නටනක් කනේ. තේරුණාද? දැන් ආයෙ මම පේනනම් මේක වෙන්නේ වෙන අමුතු කතාවක් පුතේ. මේ බලන්න හොඳට පොඩක් ඒක පොඩක් පුළුවන් නම් බලන්න. ඒක වෙන්නේ අමුතු කතාවක්. ඒක වෙන්නේ අමුතු කතාවක්. ඒක වෙන්නේ පොඩක් කැඩි කැඩි යන්නේ මට පේනවා. ඔය තියෙන විදිහ නම් ඔක්කොම හිමීට කරගෙන වගේ පේන්නේ. හරි. හරිනේ එහෙනම්. පැහැදිලිනේ? අත් ඈත් කරාම මොකද වෙන්නේ? අවස්ථිකූර්ණය වැඩි වෙනවා. අවස්ථිකූර්ණය වැඩි වුණාම කෝණික ප්‍රවේගය අඩු වෙනවා. අවස්ථිකූර්ණය වැඩි වෙනවා. කෝණික ප්‍රවේගය අඩු වෙනවා. ඒතර එයා හිමීට කරගෙන යනවා. අත් ලං කරාම අවස්ථිකූර්ණය අඩු වෙනවා. කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. පැහැදිලිනේ? right. හරි. පොඩි ඉන්ටර්වල් එකක් ගමු. 4යි 2යි 42යි. ඕලං 3ට එන්න 3ට. ඉක්මනට 3ට එන්න.